කාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයේ කටයුතු කරන්නේ ගලගෙදර රමුක්කන පාරේ නොම්බර 180 පදිංචි විශ්‍රාමලත් පවුල් සෞඛ්‍ය සේවා හෙද නිලධාරිණී කමලා පෙරේරා මහත්මියගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඇයට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මිය පරලොවගේ ඥාතීන්ට නැසී ගිය පියාණන් වන ඊ.ඩී. කරුණා රාජකරුණා මහත්මයා, මෑණියන් වන W.ඩී. රාජකරුණා මහත්මිය, සැමියා වන K.A. පෙරේරා මහත්මයා, දියණිය වන දිස්නා පෙරේරා මහත්මිය, කල්‍යාණ මිත්‍ර නන්දා විජේසිංහ මහත්මිය, ඇගේ පුත් විජේසිරි ප්‍රේමතිලක මහත්මයා, බෑනා වන සුරවීර මහත්මයාගේ නැසී ගිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, වැඩිමහල් සොහොයුරිය වන ඊ.ඩී. විමලාවතී රණසිංහ මහත්මියට, හෙද නිලධාරිණී ආර්යවතී මහත්මිය, අනුලා ගුණවර්ධන මහත්මිය, ඒ වගේම ඇගේ එකම පුතණුවන් වූ සම්පත් ගුණවර්ධන මහත්මයා, සහෝදර ඊ.ඩී. ගුණසිංහ මහත්මයා ඇතුළු 9 මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් දීමත්, වර්තමානයේ මේ වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද කිරීම අද මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ද්වේෂය, වෛරය, කේන්තිය, ඒ වගේම පලිගැනීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ කාරණාවලින් පෙන්නලා දීලා තියෙනවා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිම උන්වහන්සේගේ ඥාති පිරිසම සමූල ඝාතනය සිද්ධ වුණා. ශාක්‍ය වංශිකයන් විඩෝඩව රජතුමා විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා මේ ශාක්‍ය වංශිකයන් කපලා කොටලා ශාක්‍ය සංහාරයක් සිද්ධ කරා. 60,000ක් පමණ ශාක්‍ය වංශිකයෝ එදා මැරුම් කෑවා කියලා ශාසන ඉතිහාසය සඳහන් වෙනවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ වැඩ සිටිද්දී. හැබැයි උන්වහන්සේ දේවතාවක් මේ ඥාතීන් බේරගන්න උත්සාහ කරා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පෙර සසරේ කර්ම විපාකයක්. ඔවුන් සංසාරේ වපුරපු දේවල්, තම තමන් වපුරපු දේවල් තම තමන් නෙලා ගන්නවා. බුදුහාමුදුරන්ගේ නෑදෑයෝ වුණත් බුදුරජාණන් වහන්සේගේ ඥාති සම්බන්ධතා තිබ්බත් කර්මයට තමන් වපුරපු දේ කාටත් තමන් කරා එනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ නිහඬ වෙනවා. විඩෝඩව රජතුමා ශාක්‍ය ජනපදයට කඩා වැදිලා 60,000ක් ශාක්‍ය වංශිකයෝ කපලා කොටලා මැරුවා කියලා අපේ ඉතිහාස සඳහන්. අපි මේ කාරණේ විස්තර ඇතුව තේරුම් ගමු. ඒ අතර මේ දේශනාවෙන් ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ ගන්නේ හිතේ ඇතිවන අකුසල නිමිත්ත. ඒකට ධර්මයේ කියන පටිඝ නිමිත්ත.
අපට මේ ද්වේෂයක් ඇතිවෙන්න හේතු වෙන්නේ පටිග නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරයේදී. ඔබට තේරෙන ඇතිවී කියන කාරණේ ධර්මානුකුල ඔබ තේරුම් ගන්න උත්සාහයක් ගන්න පටිග නිමිත්ත ඇහෙන් දැකපු එක්ක සමහර සිදුවීම ඇහෙන් දැකන්න දෙයක් එක්ක කනෙන් අහනවා ඔබට අහන්න ලැබෙන කවුරුහරි ඔබට බනිනවා ඇහෙනවා එක්ක කවුරුහරි ඔබට මූුණට අපි හිතම ඇගිල්ල දික් කරලා ආයුධයක් හරි පෙන්නලා නිකන් රවල තර්ජනය කරලා ගියා කියලා අන්න දැන් රූපයක් නිමිත්තක් තියෙනවා ඔබට කනින් අහපු නිමිත්තක් තියෙනවා මෙන්න මෙහෙම මට මේ විදිහට බැන්න එතකොට මේ විදිහට අපේ මේ ඉන්ද්‍රියන් ඔස්සේ මේ ඇස කන නාසය දිව කය මේ ඔස්සේ තමයි අපිට අරමුණු වෙන්නේ සමහරලාට දිව ඔස්සේ සමහර මිනී මැරුම් වලට හේතු ඔබට සමහර ඒවා විමසගෙන යනකොට පුදුම හිතෙයි දවසක් මං බන්ධනාගාරේ බණ කියද්දී එක පුද්ගලයෙක් ධර්ම දේශනා කරනකොට හයියෙන් ඇඬුවා ඉස්සරහා හිටපු කෙනෙක්. ඔහුට මම මේ කාරණා එකින් එක විස්තර කරනකොට මේ පටිගය ඇති වෙන හැටි සමහර පුංචි කාරණයක් නිසා විශාල අපරාධවලට කෙනෙක් යොමු වෙන හැටි කියනකොට ඔහුට වැටහුණා ඔහුට දරා ගන්න බැරුව හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තා. ඒ වෙලාවේ ජේලර්ලා මේ ධර්ම දේශනාවට බාධා වෙන නිසා ඔහුව නැගිට්ටවල එක්කරගෙන එළියට ගියා. ඉතින් මට කිව්වා අඳුරු බණ කියන්න හරි කියලා. ඉතින් මම දේශනාව අවසන් වුණාට පස්සේ ඒ පුද්ගලයාව ගෙන්නලා මං ඉතින් ඇහුවා මොකද කියලා. බොහොම ආදරෙන් ඇහුවා ඇයි පුතේ කියලා. ඉතින් අඬලා මොකද ඒ අයට ආදරේ කරුණා වචනකින් හරි සමහර ලාවට අපි පුතේ කියලා සෙනෙහසින් කතා කරපුවාම අර හිතේ තියෙන ද්වේෂය තරහව දුක සම්පූර්ණයෙන් නිවිලා යනවා. ඉතින් ජීවිතේ සමහර සිදුවින් අවුරුදු 10ක් 12ක් ආදරය කරලා විවාහ වෙච්ච කෙනෙක්. නමුත් ඔහු තුළ තිබුණා බේබදුකම මේ නරක පුරුදු පාප මිත්‍ර ඇසුර බේබදුකම. ඉතින් බීලාවට පස්සේ හැමදාම කන බොන ඒවා එක්ක රණ්ඩු. මේවා කන්න පුළුවන්ද? මේවද ගෙදර කන්න තියෙන්නේ? ඔය වගේ කෑමට රණ්ඩු අල්ලන අය ඕන තරම් ඉන්නවා. ඉතින් අර ගෙදර බිරිඳ උදේට වෙරි හිඳුනට පස්සේ බොහොම ආදරෙයි. උදේට සමාව ගන්නවා. දවල් බොහෝම ආදරෙන් ගෙදර ඉන්න. හවසට ගිහිල්ලා බීවට පස්සේ අර ඔක්කොම අමතකයි. සතෙක් වගේ ඊට පස්සේ. දවසක් හොඳට බීලා ගෙදර ආවා. බිරිඳ වුණත් බීලා එනකොට ස්වාමියාට අර ආදරේ නෙමෙයි සමහරලාට කේන්තියෙන් සැරපරුසව අදත් මෝ බීලා ඇවිල්ලා කියලා ලොකු තරහකින් ඉන්නේ සමහරලාට. ඉතින් ආපු ගමන් කන්න ගනින් කියලා. මේ ආදරින් බීලා වෙරි වුණාට පස්සේ අර ආදර කරුණා සමහරලාවට එක එක පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ වෙනස්. සමහර බේබද්දෝ ඉන්නවා බීවට පස්සේ පූස් පැටව වගේ. සමහරු බීවට පස්සේ චණ්ඩි වෙන්න යනවා. මේ මනස විකෘති වෙනවා. බුදුරජාණන් වහන්සේ බේබදුකම ගැන පෙන්නුවේ ඒ තුළින් මජ්ජ පමාදට්ඨාන මත් වෙනවා. ඒ මත්වීමත් එක්ක ප්‍රමාදය ඇති කරනවා. ඕනම අකුසලයකට කෙනෙක් පෙළඹෙන්නේ සිහිය දුර්වල වුණා මනස විකෘති කරගන්න. ප්‍රමාදයට පත් වෙනවා. දැන් බලන්න සමහරුන්ට සිහියෙන් කරන්න බැරි අපරාධ. කවුරු හරි මරන්න මිනිමරුව සැලසුම් කරන්නේ බීලා තමයි යන්නේ අපරාධවලට. සමහර හොරු හොරකම් කරලා බොනවා. සල්ලාලකම් වලට සිහියෙන් කරන්න බැරි සල්ලාලකම් විකෘති දේවල් මිනිස්සු මත්පැන් බීලා මානසික විකෘතියත් එක්ක පෙළඹෙන. එතකොට මේ විදිහට දැන් අර පුද්ගලයා බීලා ඇවිල්ලා ගණින් කෑමක් කිව්වා. ඉතින් බිරිඳත් කේන්තියෙන් අදත් මූ බීලා ඇවිල්ලා මෙන්න කාපන් කියලා කෑම එක දැම්මා. කට දෙක කනකොට දැන් වෙනද වගේ කට ගැස්ම නෑ. මස් මාළු නෑ. මේවා අද කන්න තියෙන්නේ කියලා ඔන්න රණ්ඩු ඇල්ලුවා. ඉතින් ඔහොම කනකොට ගල් කැටයක් හැපුණා ටකස් ගාලා. අර ද්වේෂ මේ පටිඝ නිමිත්ත මම මේ ඔබට විස්තර කරන්නේ ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන කාරණා ගැන. අර ගල් කැටේ බත් එකේ තිබ්බ ගල් කැටේ කටස් ගාලා මේ ගල් කැටේ හැපිච්ච එක ඒ සැනින් පිඟාන පොලේ ගහලා නැකිට්ටා. යකෝඹට මේවා ගරන්න බැයිද කියලා ඔන්න බිරිඳත් එක්ක කේන්තියෙන් වෛරෙන් වචන හෝමාරුව ගියා.
කෙලවර වුණේ මිනි මැරුමකින්. බිරිඳ මරලා බෙල්ල මිරිකලා මැරුණා. එතකොට මේ සිදුවීම මට මේ බන්ධනාගාරයේදී හම්බෙච්ච පුද්ගලයෙක්ගේ විස්තරයක් මම ඔබට කිව්වේ. එතකොට ඔහු ඒ දඬුවම විඳිනවා බන්ධනාගාරෙ. මම හිතන්නේ අදටත් ඇති. එතකොට අපිට පේනවා ඒ මිනි මැරුමකට මහා අපරාධයකට අර අවුරුදු 10ක් විතර ආදරය කරපු බිරිඳ මැරුවේ ලොකු හේතුවක් නෙමෙයි. බත් එකේ තිබ්බ වැලි කැටයක්. බලන්න සමහර වෙලාවට සමහර සිදුවීම් ඔබටම ආපස්සට බලනකොට ලැජ්ජ හිතෙන්න පුළුවන් චිකේ. මේ වගේ පුංචි දෙයකටද මේ වගේ පොඩි දෙයකටද අපි මේ වෛර කරේ. මේ වගේ පුංචි දෙයකටද මෙච්චර මේ අපි වෛරයක් අරගෙන යන්නේ කියලා ඔබටම සමහර දේවල් ආපස්සට හිතලා බැලුවොත් Tamanටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ වගේ මේ ඇහෙන් දැකපු යම් කිසි නිමිත්තක් කනෙන් අහපු මොකක් හෝ නිමිත්තක් නාසයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි නහරයට අල්ලනවා මොකක් හරි සැරක් නිකන් හිතවත්කමට නිකන් කේන්ති යනවා. සමහරට බැන ගන්නවා රණ්ඩු වෙනවා. හේතුව අතනින් ආවේ. අවසානයේ ගහ මරාගෙන කෙලවර වෙනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නා පටිඝ නිමිත්ත. පටිඝ නිමිත්ත කියන්නේ අපිට ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙච්ච යම් නිමිත්තක් කාරණයක්. ඒ නිමිත්ත තුළ මිනිස්සු මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරය දෙනවා. ඔන්නෝක හොඳට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ මොකක්ද? පින්වතුනි, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට, කුසල් වැඩෙන විදිහට කල්පනා කරනවා නම් අන්නේ හිතන ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය. කෙනෙක් කල්පනා කරනවා නූපන් කෙලෙස් උපදින විදිහට, උපන් කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කරනවා. අකුසල් බලවත් වෙන විදිහට කල්පනාව යොදවනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඔක තවත් විස්තර කරගත්තොත් මෙහෙම. දැන් අපි ද්වේෂය ගැන කතා කරේ. අපි හිතමු කවුරු හරි ඔබට බනිනවා. දැන් අන්න පටිඝ නිමිත්ත තමයි ඔබට කවුරු හරි බැන්නා. දැන් මේ නිමිත්ත අල්ලගෙන අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කරන. දැන් හිතනවා මට මෙහෙම කිව්වනේ. වටිනවද මොට මං වගේ කෙනෙකුට මෙහෙම කියන්නේ? දැන් ඔන්න අර හිතන ක්‍රමයට එක්ක ඔබම හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. දැන් තව කරුණු එකතු කරන දැන් පෝර දා ගන්න තමන්ම එකතු කර ගන්නවා. අපේ අම්මලගේ කාලෙත් උන්ගේ තාත්තලා ඒ කාලෙත් අපේ තාත්තට මෙහෙම කියලා තියෙනවා. උන්ගේ සීයලගේ කාලේ ඉඳන් උන් අපේ හතුරු. ඔන්න දැන් පරම්පරා ගණන් දැන් කරුණු ගලපනවා. කොහොමද ද්වේෂයක් බලවත් වෙන්නේ? දැන් ඔහොම හිතන්න මේක මේ ඉවසලා හරියන්නේ නැහැ. සද්ද නැතුව හිටියොත් උන් අපේ ඔළුවේ නගි. ඔන්න ඔහොම හිතනවා. දැන් ඔහොම හිතනකොට මොකද වෙන්නේ? ඔබම හිතන්න. නූපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ දැන් අර විදිහටම බැන්න. අපි හිතමු බැන්නපු එක ගැන මෙහෙම හිතනවා. අනේ යා කරගත්ත දේ යාගෙනියයි. මට මොකද? මොනවා කියපුවා? මට ඒව අදාළ නැහැ. ඒ කියපු දේවල් මට අදාළ නැහැ. මොකද මට ඒ වැරදි මා තුල නැහැ. මම මොකටද ගණන් ගන්නේ? ඒක ඇහුවා ඉවරයි. අන්න එහෙම හිතන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා යෝනිසෝ. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට හිතනවා. නුවණින් හිතනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් කෙනා ප්‍රශ්න මගහැරගෙන කුසල් වඩාගෙන අකුසල් බැහැර කරගෙන තමන්ගේ ගමන ධර්මානුකූල මග යනවා. ඒ ක්‍රමයට කුසල් වැඩෙන විදිහට හිතන්න බැරි කෙනාට අමුතු හේතුව ඕනේ හිනා වුණත් ඇති. සමහරු රණ්ඩු වලට යන්නේ කවුරු හරි hina වේගෙන යනවා. ඇයි මොකද ඔබ hina වෙන්නේ? ඔබ මට නේද hina වුනේ? අන්න එහෙම අහනවා ඉන්නවා. ඔබ බලන්න ඔබට ඕන තරම් අත්දැකීම් ඇති. කවුරු හරි hina වුණත් හිතනවා මේ මට තමයි මේ hina වෙන්නේ. ඔය මට උසුළු විසුළු කරා කෙනෙක් මනුස්සකමට hina වෙනවා වෙන්න පුළුවන් අයියේ කියලා. ඒත් ඇති. ඇයි ඔබට දැන්ද මේ අයියා මතක් වුණේ කියලා ඒත් රණ්ඩුවට යන අය ඉන්නවා. එතකොට අපිට පේනවා මේ බාහිරින් එන අරමුණට වඩා ප්‍රශ්නේ තියෙන්නේ Taman තුල.
බුදුරජාණන් වහන්සේ පෙන්වේ යකඩේක හටගන්න මලකට ඒ යකඩ විනාස කරලා දානවා වගේ ඔබේ හිත ඇතුළි හටගන්න දවේශය වෛරයේ තරහාව පටිග නිමිති ඔබ විනාසේ කරාරගෙන යනවා ඒ තුළ අයෝනිසෝ මනසිකාරයේදීම තුළ. ඒ නිසා ඔබ දන්නවා ඇති යකඩ මලකඩ කන හැටි. යකඩේ ඇතුළෙෙන්මයි මලකට හටගන්න එක දිරාගෙන කාගෙන යන. බුදු හාමුදුරන්ගේ උපමා ගැන තේරුම් ගම එතකොට ඔබට ගොඩක් තේරුම් ගන්න පුළුව. බුදුරජාණන් වහන්ස පෙන මහණනි ඔන්න කෙනෙ තව කෙනෙකුට ගහන්න කියලා හිතලා ගිනිියගුරු ටිකක් අතට ගන්න. ගිනිියගුරු ටිකක් අතට අරම් කෙනෙකුට ගහන්න සූදානන් වෙනවා. මොකද වෙන්නේ. තමන්ගේ අතින් ගත්තේ. ගිනි අගුරු තමන්ගේම අත අල්ල ඇගිලි පිච්චෙනවා. ඒ වගේ තමයි කියෙන අපි අනුන්ට වෛර කරනවා අනුන්ට දවේශ කරනවා කියන්නේ පිච්චෙන්නේ දැවෙන්නේ අනතුරේ වැටෙන්නේ අකුසල් රැස්වෙන්නේ ඔබටමයි ඔබමයි අනතුරේ වැටෙන්. අන්නේ නිසා බුද්ධිමත්ව හිතලා අයෝනිසෝ මනසිකාරයට නොවැටි යෝනිසෝ මනසිකාරයෙන් ජීවත්වෙන්න උත්සාහගන්න. ගොඩා ප්‍රශ්නවලින් අපිට බුද්ධිමත්ව බේරිලා යාගන්න පුළුව. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ උන්වහන්සේ පහළ වෙන්නත් බොහෝ කාලෙකට පෙර දැඟොය විඩුඩව රජ්ජුරුවන්ගේ ප්‍රශ්නය වෛරයෝ ඇතිවෙන්න පටන් ගත්තේ ඒ කාලේ කෝසල රාජෝප දන්නවා දඹදිව අංග මගද කසී කෝසල වජ්ජි මල්ල ඔය වගේ සොලොස් මහ ජනපද තිබ්බ කියන. ඒ විදිට තමයි දමදිව පාලනය කලා තියෙන රජවරු සොලොස් මහ ජනපද එකැන් විශාල රාජ්‍ය විශාල නිසා වෙන වෙනම කොටස් සර ප්‍රාන්ත රාජ්‍ය වගේ වෙන වෙනම රජවරු පාලනය කර. එතකොට ඔය අතර ප්‍රබලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. ඒ රාජ්‍ය ප්‍රබල වෙන්නකොට සමහර පුංචි පුංචි රාජ්‍ය මොකද කරන්නේ ඒවාට බයට යම් කිසි අය බදු ගෙවීමකුත් කරන පොඩ්ඩක් අනතුරක් ඇතිවේ කියල අන්තන් අර බලවත් රජ්ජුරුවම පොඩ්ඩ හිතවත් කළ තියාගන්න. සාක්‍ය වන්සිකයෝ වන්සෙන් උසස් කුලෙන් උසස් වනාට ඔවුන්ට යුද බලය ඒ වගේ යුද මේ පැත්තෙන් ගොඩක් බලවත් අය නෙමේ. ඒ නිසා කෝසල රාජ්‍යයට අයබදු පවා ගෙවීමක් කරලා තියෙනවා කොසල් රජ්ජුරුවන්ම හිතවත්කමින් තියාගන්න. ඔය අතර කොසල් රජ්ජුරුවෝ තමන්ට හිතයිසි අර රාජ්‍යවලට පණවිඩකරුවන් පිටත් කරා තමන්ගේ මේ සම්බන්ධතාවේ හොඳට සම්බන්ධ ගෙනියන්නත් ඒ රාජ්‍ය අත්තර සහයෝගේ පවත්වගෙන යෑම පිණිස ඒ රාජ්‍යවල රාජකය කුමාරිකාවරු අන්තපුරේට වන්න කියලා. ඒ කාල රජවරුන්ට අන්තපුර ඉඳල තියෙන. කොසල් රජ්ජුරු සාක්‍ය වන්සිකයන්ටත් පණවිඩයක් කැරයා සාක්‍ය වන්සික කුමාරිකාවක් තමන්ගේ අන්තපුරේට වන්න කියලා. අයබදු ගෙව්වට මොකද සාක්‍ය වන්සික බොහොම මාන්න අධිකයි. ඔබහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ පවා බුදුවෙලා සාක්‍ය ජනපදයට වැඩම කරාට පස්සේ උන්වහන්සේට යමාමහ පෙළහර පාන්න සිද්ධ වනා මේ සාක්‍ය වන්සිකයන්ගේ මානයේ දුරු කරන්න හරි මාන්න අධිකයි සාක්‍ය වන්සිකයෝ. එදකොට මේ සාක්‍ය වන්සිකයෝ කල්පනා කරා එකතු වෙලා අපි බොහොම උසස් කුලේ අපි සාක්‍ය කියන්නේ රාජවන්සය වනත් උසස්ම කුලේ. අපි මොකට අපේ පිරිසිදු සාක්‍ය වන්සික කුමාරිකාවක් කොසල් රජ්ජුරුවන්ට යවන්න. ඒ අපිට මදිකමක් අපේ වන්සේට මදිකම. දැන් ඔන්න වන්සේ ගැන ඔළුව ඉදිමවාගෙන හිටපු සාක්‍ය වන්සිකයෝ සාකච්ඡා කරලා හිතුවා යවන්න ඇතුව ඉන්නත් බැබයයි. කොසල් රජ්ජුරුව යුද ප්‍රකාශ කරන්නත් පුළුවන්. එදකොට ඒ නිසා අපි යම් කපටිකමක් කරනවා. මේ අය කල්පනා කරලා තෝරගත්තා ඒ කාලෙ සාක්‍ය වන්සික කුමාරයකුට දාව ඒ මාලිගාවක වැඩකාරියකට ලැබිච්ච දරුවෙක් හිටිය කාන්තාව වාසභ කත්තියා යාගේ නම. එතකොට ඒ කාලෙත් මාලිගාවල ඔය වගේ සල්ලාලකන් තිබිල තියෙන. එදකොට ඒක සඳහන් වෙනවා පිරිසිදු සාක්‍ය වන්සික නෙමෙයි දැ. හැබැයි සාක්‍ය කුමාරයකුට දාව නමුත් වැඩකාරයකට තමයි මාලිගාවක හිටපු මේ දරුව ලැබිලා තියෙන දුවේ. එයා බොහොම ලස්සනයි. නම වාසභ කත්තිය. දැම් සාක්‍ය වන්සික කල්පනා කර අපි මෙයාව පිටත් කරල යව.
අපිට බේරෙන්න්නත් පුළුවන්. පෙනුමෙන් ගත්තා බොහොම ලස්සන. ඒ නිසා කොසල් රජ්ජුරු කොහොමත් දැක්ක ගම කැමති වෙන අන්තපුරයට. දැන් අර වාසභ කත්තියාව ගෙන්නලා සාක්‍ය වංසිකෝ එයාට කාරණා කීවා දැන් මෙන්න මෙහෙම දෙයක් කරන්න හදන්නේ අනාගතයටත් හොඳයි ඔන්න දැන් රජ බිසවක් වෙන්න යන්නේ කියලා දැන් කරුණු කිව්ව. හැබැයි මේ රහස රකින්න ඕන ජීවිත කාලෙම මේක රහසක් හැටියට රකින්න ඕන කිසිම විදිහකින් මේ කාරණය එලි කරන්න බෑ කියලා ඔන්න පොරොන්දු කරගෙන දැන් රාජකීය සිරිත් විරිත් අර දවස් කීපේ කියලා දුන්න මේ කාන්තාවට කියලා දීලා කොසල් රජ්ජුරු පෙරහැරක් එව්වා තමන්ගේ විශ්වාසවන්තම අමාත්‍යවරු සමඟ අර කාන්තාව අන්තපුරයට කෝසල් රාජධානයට වඩම්මගෙන එන්න කිය. හැබැයි කොසල් රජ්ජුරුවන්ට සැකයක් ඇති වුණා සාක්‍ය වංසික බොහොම මාන්න අධිකයි. ඒ නිසාර අමාත්‍යවරුන්ට කිව්වා ඔය වඩ එක්කරගෙන එන කාන්තාව සාක්‍ය වංසිකයෝ එකට සම අසුන්වල වාඩි වෙලා ආහාර ගන්නවාද කියලා චුට්ටක් බලන්න. මොකද තමන් එක් අර සමාන පිරිසිදු සාක්‍ය වංසික කුමාරිකාවරු කුමාරය විතරයි එකට සමාසුන්වල වාඩිගන්න. අන්න ඒව චුට්ටක් බලාගෙනම තොරතුරු හොයාගෙන එක්කරගෙන එන්න කියලා පෙරහැර ඇරිය. සාක්‍ය වංසිකයොත් කපටිකමට වෙනද සමාසුන් දුන් නැතත් එදාර වාසභ කත්තියා පෙරහැරෙන් එක්කරගෙන යන්න අන්තපුරෙන්ට ගෙනියන්න ආපු දවසේ අර පිරිස ඉදිරියේ බොහෝම ගෞරවාන්විතව පිරිසිදුම සාක්‍ය වංසික කුමාරිකාවක් විදිහටම අන්දලා සරසලා ඒ ගෞරව සත්කාර ඔක්කොම කරලා සමාන ආසනවලම එකට ඉඳලා කෑමත් අරගෙන පෙරහැරෙම පිටත් කරලා ඇරිය. දැන් ඔන්න කොසල් රජ්ජුරුව දන්නේ නෑ අන්තපුරයට මේ කුමාරිකාවාව තවත් ඉතින් අනිත් යාබද රාජ්‍යවලනුත් කුමාරිකාවරු අන්තපුරයට එවලා තිබ්බ. මේ හැමෝම අතරේ ගත්තොත් වාසභ කත්තියා තමයි ලස්සනම කෙන. රජ්ජුරුව අගබිසව තනතුරට පත් කරගත්ත. එතකොට කොසල් රජ්ජුරුවන්ගේ අගබිසව බවට එදා පත්වනි අර වාසභ කත්තිය. ඔය අතරේ කාලයක් ගියාට පස්සු අන්තපුරේ බිසෝවරුන්ට රජ්ජුරුවන්ගේ දරුව ලැබුණ. ඔය අතර වාසභ කත්තියාටත් දරුවෙක් ලැබෙන්න හිටිය. කාට කොහොම ලැබුණත් ඒ අයට රාජකීය උරුමයක් තිබ්බට රජ්ජුරුවන්ගෙන් ලැබුණත් අගබිසවගේ පුතාට තමයි රාජ්‍ය උරුමවේ. ඒක තමයි රාජකීය ක්‍රමී. රජ්ජුරුවන්ගේ අගබිසවගේ පුතා තමයි ඊළඟ රාජ්‍ය උරුමක් කාරය බවට පත්වේ. පුතෙක් ලැබුණ රාජකීය උරුමේ තියෙන පුතෙක් ලැබුණ වාසභ කත්තියා. මේ පුතාට නම තිබ පුංචි කාලෙම විඩූඩව කියලා නම තිබ විඩූඩව කුමාර. දැන් ඔන්න දැන් දරුව ලැබුණට පස්සේ දැන් අනිත් රාජ්‍ය කුමාරිකාවරුන්ට අන්තපුරෙයි අනික් කුමාරිකාවරුන්ගේ ඥාතීම් බලන්න එනවා. දරුව ලැබෙන්න ඉන්නකොටත් ඇගි බෝගරගෙන එනවා. දරුව ලැබෙන්න ඉන්නකොටත් ඒ කුල සිරිත්වලට අනුව ඒ මව් දෙමව්පියෝ ළඟට යනවා සමහර. හැබැයි වාසභ කත්තියා පෙරහැරෙන් පිටත් කළ ඇරිය ඇරියමයි ආයි කවුරුත් බලන්න එන්නේ නෑ. සාක්‍ය වංසිකයෝ කිසිම කතාවක් නෑ. දරුවත් ලැබුණ. දැන් මේ ළමයා පොඩි දැන් දරුව ලැබුණට පස්සේ නෑදෑ වෙනවා බලන්න. කවුරුත් එන්නේ සාක්‍ය වංසිකයෝ. මේ ළමයා දැන් චුට්ටක් තේරෙන වයස එනකොට අහනවා අම්මේ අම්මගේ නෑදෑයෝ අපි බලන්න ඉන්නේ නෑනේ. අර අනිත් අයගේ අම්මල තාත්තල තෑගි බෝගාරගෙන එනවා. අම්මගේ නෑදෑයෝ කොහෙද ඉන්නේ? දැන් ඉතින් මොනවා හරි බොරු කිය කිය පුංචි කාලේ හුරතල් කර හිටිය. ගොඩක් ඈතන ඉන්න පුතේ අපි පස්සේ යම්කෝ කිය හිටිය. ඔහොම ඉඳලා දැන් මේ කුමාරයා ටික ලොකු මහත් වුණා. තරුණ වයසට විඩූඩව කුමාරයා බොහොම කිපෙන සුළු තරුණ වයසට ආපු බොහොම සටන් වලට දක්ෂ රණකාමී කුමාරයෙක්. දවසක් අම්මට ඇවිල්ලා කිව්වා අම්මගේ ඥාතීන් බලන්න මං යනවා. අසවල් දවසේ මං පිටත් වෙනවා ඔය කියන සාක්‍ය ජනපදයට. මං කැමති අම්මගේ නෑදෑයෝ ගිහින් බලලා එන්න. වාසභ කත්තියා එදා තමයි වෙවුලලා ගිය දවස. දැන් මේක ආරංචි වුණොත් මොනවා හරි යම් වෙනසක් ඇති වුණොත් ඉඳලා ඉවරයි. සාක්‍ය වංශිකයොත් ඉවරයි. මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට කලින් ඉක්මනට එදා රාත්‍රී
පණවිඩ විශ්වාසවන්ත පණවිඩකරුවෙක් කතේ සන්නසකින් පණවිඩේ ලියල ඇරිය සාක්‍ය වන්සිකයන්ට ඔන්න විඩූඩප කුමාරය අසවල් දවසේ සාක්‍ය ජනපදයට එනවා. ඔය එන්නේ දෙමව්පියෝ ගැන ඥාති සම්බන්ධතා ගැන තොරතුරු හොයන්න එන්නේ. හැබැයි විඩූඩප කුමාරයට මේ රහස දැනගන්න තියන්න එපා. මම පිරිසිදු සාක්‍ය වන්සික කුමාරිකාවක් නෙමෙයිකින රහස දැනන්න තියන්න එපා. රජකම ලැබෙන්න තියෙන්නේ විඩූඩප කුමාරයට. ඒ නිසා විඩූඩප කුමාරයට පිරිසිදු සාක්‍ය කුමාරයෙකුට සලකන විදිහට රාජ්‍ය ගෞරව ඇතුව ගෞරුවෙන් සලකලා මේ රහස රැකලා පිටත් කරලා එවන්න කියල පණවිඩයක් කැරේ. දැන් සාක්‍ය වත්සිකයන්න පණවිඩි හම්බුණ. ඔවුන් සාකච්ඡා කරා එනකොට හොඳ නෑ අපි කොහොමත් මේ රහස රැකගෙන කටයුතු කරලා පිටත් කරලා යවමු කියලා සාක්‍ය වංශිකයෝ බයටත් එක්ක මොකද කරේ බොහොම ලස්සනට සරසලා විඩූඩප කුමාරය පිළිගැනීමේ උත්සවයක් ලෑස්ති කරලා දැන් සාක්‍ය කුමාරවරු විඩූඩප කුමාරය ඇතුළු රාජකීය පිරිසාවට පස්සේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඒ පිළිගත්තට මොකද විඩූඩප කුමාරයා තමන්ට වඩා වැඩි මහල් සාක්‍ය වංශික වැඩිහිටියන්ට ගෞරව කරලා වන්දනා කරා. හැබැයි සාක්‍ය වංශිකයන් අතර විඩූඩප කුමාරයට වඩා වයසින් බාලයි අපි මොකටද මෙයාට වදින්නේ අපි වදින්න එපා වැඩිහිටියොත් කියන උඹලා වඳින්න යන්න එපා ඔහොම හිටියට අපි වගේ උසස් අය නෙමෙයි ඔය ප්‍රශ්නයක් තියෙනවා උඹලා වඳින්න යන්න එපා කී ඔන්න අර පොඩි උන්ගේ ඔළුව නරක් කරලා විඩූඩප කුමාරයාට තමන්ට වඩා වයසින් බාල කවුරුත් වඳින්නේ යම් සැකයක් ආව මොකද මේ මුම් මට ගරු කරන්න ඇති මොකක් හරි මෙතන එකක් තියෙනවා කියලා හිතට හිතු. ඔය වගේ සැක ඇති වෙච්ච තැන් කීපයක්ම ඇති වුණා. ති විඩූඩප කුමාරයා මේවා කෝම එකින් එක හිතේ තියාගෙන දවස් කීපයක් හිඳලා සාක්‍ය වංශිකයෝ එකට කාලා බීලා අර මාලිගාවල බොහොම රාජකීය පිළිගැනීමක් සිද්ධ වුණා. එදා පිටත් වෙලා යන දවසේ විඩූඩප කුමාරයා බොහොම ගෞරවාන්විතව අර සාක්‍ය වංශිකයන්ගේ රාජ ආසනයේ තමන් වාඩි වෙලා හැමෝම එක කතා බහ කළ සමගියෙන් පිටත් වෙලා ගිය. ඒ යනකොට විඩූඩප කුමාරයා මොකද කරේ තමන්ගේ ආභරණයක් එක්ක තමන්ගේ කඩුවක් අමතක කරා දැනගෙනම තමන් වාඩි වෙලා හිටපු තැන පැත්තකින් තියලා ගියා. ටික දුරක් ගිහිල්ලා තමන්ට විශ්වාසවන්තම අමාත්‍යවරයෙකුට කිව්වා මං අර වාඩි වෙලා හිටපු තැන මගේ ආභරණයකුයි කඩුවයි තියෙනවා. ඔබ ආපහු ගිහිල්ලා ඒක අරගෙන එන්න. හැබැයි ගිහිල්ලා සාක්‍ය වංශිකයෝ මොකද්ද මං ගැන කතා වෙන්නේ මොනවද මං ගැන කියන්නේ කියලා තොරතුරු ඔක්කොම විස්තර හොයාගෙන ඉන්න කිව්වා. දැන් ඔන්න ඔත්තුකාරයෙක් කැරිය මගට ගිහිල්ලා නතර වෙලා මං ගැන මොකද කියන්නේ කියලා දැන් හොයාගන්න. ගියාට පස්සේ යනකොට අර විඩූඩප කුමාරයා ඉඳගෙන හිටපු තැන වැඩිහිටි සාක්‍ය වංශිකයෝ ඇවිල්ලා ඔළුව ඉදිමිච්ච සාක්‍ය වංශිකයෝ කිරි ගෙනල්ලා හොදනවා. මේක මේ පිරිසිදු සාක්‍ය වංශිකයෙක් නෙමෙයි මේක අපේ ආසනවල වාඩි වෙලා මේවා අපිරිසිදු වුණා. හොදපල්ලා කිරි වලින් කියලා ඔන්න කිරි වලින් හොදනවා. ඇහුවා මොකද මේ කිරි වලින් හොදන්නේ? දන්නේ නැද්ද ඇහුවා ඔය විඩූඩපයා. ඕක මේ පිරිසිදු සාක්‍ය වංශිකයෙක් නෙමෙයි කියලා ඔන්න විස්තරේ කතාව කිව්වා. මෙන්න මෙහෙමයි ඒ අම්මා මෙහෙම જાතිය විස්තරේ කිව්වා. මේක විඩූඩප කුමාරයාගේ කනට ගිහිල්ලා අර අමාත්‍යවරයා දුන්නට පස්සේ අන්න කේන්තියා ඔන්න පටිග නිමිත් ඇති වෙච්ච තැන මට මේ විදිහට අවනම්බු කරා මාව පහත් කරා එහෙමනේ මිනිස්සුන්ට මේ ද්වේෂය ඇති වෙන්න බුදුහාඳුර පෙන්වන අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ මගේ දේවල් පැහැරගත්තා මාව පහත් කරා මාව පරාජය කරා ඔහුව හිතලා තමයි නූපන් වෛරය උපද්දවනවා උපන් වෛරය බලවත් කර. දැන් විඩූඩප කුමාරයාට පුදුම කේන්තිය. දැන් කොසල් ජනපදයට යනකම් පුපුර ගියා හිටපම් මං රජ වෙනකම්. තාම කුමාරයනේ තාම රජා නෙමෙයි. රජ වෙච්ච ගමම්ම පළවෙනිම දේ තමයි සාක්‍ය වංශිකයන්ගෙන් පලිගන්නවා කියලා දැන් සපත කරගෙන ගියා. හිටපම්මන් රජ වෙනකන් කියලා හිතා ගියා. කොහොම ගිහිල්ලා ටික දවසකට පස්සේ කොහොම හරි කුමන්ත්‍රණය කරලා
කෝසල රාජ්‍ය විඩූඩ කුමාරය රාජ්‍ය පැහැරගත්ත. කොසල් රජ්ජුරුවන්ගෙන් පිය රජ්ජුරුවන්ගෙන් රාජ්‍ය පැහැරගත්තා විඩූඩබ කුමාරය. දැන් රජ වුණ. දැන් කෝසල රාජධානී රජ්ජුරුව තමයි විඩූඩබ රජ්ජුරු. රජවෙච්ච ගමම්ම මොකද කරේ විශාල සේනාවක් සංවිධානය කරලා අවියාවිධාරගෙන පිටත් වනා සාක්‍ය වන්සිකව එකෙක් ඉතුරු කරන්නේ. මුළු සාක්‍ය ජනපදීම නැති කරනවා කියලා පිටත් වනා ලේ විලක් කරනවා කියලා පිටත් වන ආවිධාරගෙන සේනාවක් විශාල සේනාවක් එක පිටත්ව. එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩහිටී සැවැත්නුවර ජේතවනාරාමේ. ඔබ දන්නවා උන්වහන්සේ මහා කරුණාවෙන් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා කාට දදමන් පිහිටවෙන්. කවුද අද දවසි ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කියල බුදුරජාණන් වහන්සේ බුදුවැසි ලෝකෙ දිහා බලන. එදා බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනකොට එදා දවස සිද්ධ වෙන්න යන මේ විපත විනාසේ තමන්ගේ ඥාතීන් සාක්‍ය වන්සිකයන් කපල කොටලා මුළු සාක්‍ය ජනපදීම ලේවිලක් කරන්න යන විඩූඩව රජ්ජුරුවන්ගේ පිරිස සිතුවිලි බුදුහාන්දුරු දැක්ක. එදා උදෑසනින් බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා අහසිම්ම වැඩම කරලා විඩූඩව රජතුමා සේනාවත් එක් යන පාරේ එදා ග්‍රීස්ම දවසම් කැන බොහොම අවු කාස්ටකේ තියෙන රස්්නි කාලෙ ග්‍රීස්ම දවසම්. බුදුරජාණන් වහන්සේ ඒ සේනාව යන පාරේ පාර අයිනෙම තිබ කොල හැලිච්ච වේලිච්ච ගහක් යට බුදුහාන්දුරු වැඩයින්න. මේ අවු කාස්ටකි. අර සේනාව ඉදිරියෙන්ම ගිය පිරිස දැක්කා මේ පාරයිනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සැවැත්නුවරණි වැඩ හිටී. බුදුරජාණන් වහන්සේ අපි කාටත් කලින් ඇවිල්ලා මේ පාරයිනි මෙතන වැඩඉන්නේයි. එහෙම සේනාව ඉදිරි අයි නතර වෙලා ආයුධ බිමතියල වන්දනා කරා. විඩූඩව රජ්ජුරුව මැදින් එනවා දෝලාවේ. ගිහිල්ල කිව රජතුමනි මේ ඉදිරියේ පාරයිනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. රජ්ජුරුව දෝලාවෙන් බැහැල ගිහිල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඇහවා ස්වාමීණී භාක්‍යතුන් වහන්සේ ඇයි මේ ඔබහන්සේ මෙතන මේ ග්‍රීස්ම කාලේ මේ අවකාෂ්ටකේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා පෙන්නවා රජතුමනි අර ඈතින් තියෙන මගේ උපන් ගම සාක්‍ය ජනපදය ඒ ප්‍රදේශයේ හමාගෙන එන සුළඟ පවා මට සැපයිකිව. ඒ ප්‍රදේශය ඉන්න මගේ ඥාති පිරිස. මගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාවේ තතාගතයන් වහන්සේ කොහොමද විවේකෙන් වැඩඉන්න කියල බුදුරජාණන් වහන්සේ කරුණු කියන්න පටන්ගත්ත. මෙහෙම කාරණා පැහැදිලි කරද්දී රජ්ජුරුවන්ට තේරුණා මේ නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ යුද්ධ කරන්න එපා. කමක් නෑ බුදුරජාණන් වහන්සේට මං ගෞරව කරනවා. උන්වහන්සේ වෙනුවෙන් අද මං මේ අදහස අතාරිනවා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මම ආපහු හැරෙනවා කියලා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේ මේ දවේශයේ වෛරය ආදීන විස්තර කරමින් රජ්ජුරුව ඇතුළු රාජකී පිරිසට දහම් දෙසුව. බණහල ඒ වෙලාව හිතෙන් අර වෛරය එතනින් පොඩ්ඩක් සුළු මොහොතකට හිතෙන් අතහැරි. අතහැල්ල සේනාවත් අරගෙන ස්වාමීනි මං ආපහු යනවා කියලා බුදුහාන්දුරට ගෞරව කරලා ආපහු ගියා සැවැත්නුවර. දැන් රජ්ජුරුව ගිහිල්ල දැන් හිතෙන් මේ අයින් කරලා ඉන්නවා. ඔන්න අයෝනිසෝ මනසිකාරයේ තියෙන භයානක්කම තේරුම් ගන්න පුළුවන්. පිංගතුනී සමහර සිදුවීම් ඒ වෙලාවට සමහරලාවට ආකමක් නෑමන් සමාව දෙනවා කියලා එතනින් හිත අතහැරියට කාලෙකට පස්සේ සමහරු ආය හිතනවා. එදාමයට මෙහෙම කරා. ඒ කාලෙ මුන් අපිට මෙහෙම කරා. එදා මෙහෙම කරා. ඔහොම හිත් දැන් ඕම හිතන්න අර නූපන් දේශය උපදිනවා උපන්නා වූ දේශය ආයි බලවත්වෙන. දැන් රජ්ජුරුවන්ට කාලයක් යනකොට ආයි මතක් වෙනවා. සාක්‍ය වන්සිකව මට මෙහෙම කිව්වා. මාව පහත් කරා මට මෙහෙම ලැජ්ජ කරා. ඔය රජවරු වටේ ඉන්නවා නිතින් අවසන ඇමතිවරුත් ඒ අයත් කියනවා. රජතුමනි ඔබතුමා කීවනේද සාක්‍ය වන්සිකයන්ගෙන් පලිගන්නවා කියලා. දැන් ඔන්න හොඳ වෙලා නැත්නම් හිතයි අපි බයට ඉන්නවා කිය දැන් ඔන්න රජ්ජුරුවන්ම අවස්සනවා.
ඔහොම යනකොට දෙවනි වතාවේ රජ්ජුරුව ආයමත් අර අයෝනිසෝ මනසිකාරය යෙදිලා ආයි දවේශය බලවත් වුණා. සේනාව සංවිධානය කරගෙන ආයි මාස ගානකට පස්සේ ආයමත් පිටත් වුණ. එදා කරත්ත 500 කවියාවිද පටෝගෙන වෙන රවුම් පාරකින් වෙනත් පැත්තකින් පිටත් වුණ. ඔහොම යනකොට මොකද රජවරු සමහර වෙලාවට යන මාර්ගවල ගත්තහම සතුරු සේනායක යනකොට කෙලින්ම යන පාරෙන් යන්න යුද්ධ කරන්න. සමහර වෙලාවට ආරක්ෂිත උපක්‍රම හැටියට වෙන රවුම් පැතිවලි වෙන රාජ්‍ය මගහරිමින් ඔහොම යනවා. එදා එහෙම යනකොට සේනාවත් එක්ක යනකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතය. රජගහනුවර ගිජ්ජකූට පර්වතය. එදත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට දැක්කා. විඩෝඩව රජ්ජුරෝ සේනාවක් කරගෙන පිටත් වෙලා එනවා. කරත්ත 500 කවියාවිද පටෝගෙන සාක්‍ය වන්සික එකෙක් තියන්නෑ කියලා දවේශෙන් වෛරෙන් බුදුහාමුදුරුව දකිනවා. විඩෝඩව රජ්ජුරුව සාක්‍ය ජනපදයට මේ පහර දෙන්න යන ගමන. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා මේ කරත්ත 500ම ගල් තලාව මතින් යනකොට මේ කරත්ත 500ම ඉරේවා කියලා අධිෂ්ඨානයක් කර. ඒ කරත්ත රෝධ හරියට මඩකේරිලා යනවා වගේ. අර ගල් තලාවේ හිටි ගමන් හිතාගන්න බැරි විදිහට කරත්ත රෝධ එරිලා හිරවුණා ගල් තලාව. එක කරත්තයක් හොල්ල ගන්න බෑ. රෝධ ගල් තලාව එරිලා ගලකේරෙනවද රෝධ. මේ පිරිස කරත්තවලින් බැහැල බැලුවා මේ නම් මහ පුදුම ආශ්චර්යයක්. මොකක්ද මේ විපත මොකක්ද මේ ආශ්චර්ය. ඒ වෙලාවේ දැන් දහස් ගානක සේනාව කරත්ත 500 කාවිද පටෝගෙන යන්න. ඒ අතර දැනගත්තා මෙන්න මේ අසල අසවල් කන්ද මුදුනේ ගිජ්ජකූට පර්වතයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩඉන්නවා. උන්වහන්සේ මහා ඉර්දි බල සම්පන්නයි. උන්වහන්සේ මීට කලිනු සාක්‍ය වන්සිකයන් අනතුරක් කරන්න යද්දී බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දහම් දෙසලා අපි වාපහු හැරෙව්. උන්වහන්සේගේ අධිෂ්ඨානයකින් වෙච්ච දෙයක් වෙන්න පුළුව අපි යම් කිය බුදුහාදුර මොන ගැහෙන. විඩෝඩ රජ්ජුරුව සේනාවත් එක්කම ආවිධ තියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කඳු මුදුනට වැඩම කරා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණ. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවටත් දවේශයේ වෛරය ආදීන විස්තර කරමින් දහම් දෙසුව. බණහල අවසන් වෙනකොට අර වෛරය දවේශ සිතුවිලි ආයමත් යට පත් වෙලා ගිය. විඩෝඩව රජ්ජුරුව දෙවනි වතාවත් බුදුහාන්දුරන්ට වන්දනා කළකි ස්වාමීනි මගේ හිතෙන් ඒ වෛරි නැති වුණා. මං ආපහු යනවා. මම සැවැත්නුවරටම සේනාවත් එක්ක ආපහු යනවා කියලා මට අවසරයි කියල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු එනකොට අර කරත්ත 500ම රෝධ හිරවෙලා තිබ්බ රෝධ බුරුල් වෙලා කරත්ත ටික හරෝගෙන ආපහු ගිය. ඔන්න දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති පිරිස බේරගත්තා. ආයි ටික කාලෙකට පස්සේ අවුරුදු කීපයකට පස්සේ විඩූඩව රජ්ජුරුවන්ට දැන් අර වෛරය ආයි කැකෑරෙනවා. ඔන්න බලන්න වෛරයක් මතුවෙන හැටි. ඔබ මේකෙන් තේරුම් ගන්න ඕනෑ සමහර සිදු මේ දවේශය කියන එක සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරනකං සමහරු ඉන්නවා ඒ වෙලාවට ආමංවාට සමාව දෙනවා. හරි හරි අපි ඒ ප්‍රශ්න අමතක කරමු කියලා අවුරුදු ගානකට පස්සේ හරි පලිගන්න සැලසුම් කළ පලිගන්න මිනිස්සු ඉන්න. ඒ නිසා මේ දවේශය වෛරය කියන එක පුදුම භයානක දෙයක් මේ හිතක හටගන්න. විඩූඩ රජ්ජුරු ආයමත් දැන් කාලයක් ඉන්නකොට දැන් අර ගැනම නිදාගන්න ගියත් හිතෙනවා සාක්‍ය වන්සිකව මට මෙහෙම කර මන් දෙපාරක් හැරිලාව කොහොම හරි මුන්ගෙන් පලිගන්න ඕන කියලා ආයි හිතනවා. ඔහොම ඉඳලා තුන්ගනි වතාවේ ආයමත් සේනාවක් සංවිධානය කරගත්. සේනා සංවිධානය කරගෙන විශාල සේනාවක් එක පිටත් වනා මේ පාරණං කවුරු කිවත් හැරෙන්නේ. සාක්‍ය වන්සිකයන්ගෙන් පලිගන්නවාමයි කියල පිටත් වුණ. එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනී වැඩහිටිය දවසක් බුදුහාන්දුරු මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට එදා උදෑසනත් විඩූඩව රජ්ජුරු සේනාවක් අරගෙන සාක්‍ය වන්සිකයෝ ගාතනය කරන්න යනවා බුදුවැසින් දැක්ක. බුදුරජාණන් වහන්සේ බැලුව මං මගේ ඥාතීන්ව දෙපාරක් දෙවතාවක් බේරගත්තා.
ආයමත් මේ කැරකෙන්නේ පෙර සසර කර්ම විපාකයක්ද මේ නැවත නැවතත් ඔවුන්ට කැරකිලා යන්න බුදුරජාණන් වහන්සේ දකිනවා සසරේ කර්ම විපාකයක් මේ සාක්‍ය වංශික ඥාති මීට බොහෝ කාලෙකට පෙර ඔය වගේම රාජ්‍යක රජකං කරනකොට යාබද රාජ්‍ය යුද්ධ කර කර යටත් කරගන්න ගංගාවකට වසමිශ්‍ර කරන ඒ වසපානය කරන මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මැරෙනකොට ඒ ප්‍රදේශ යුද්ධ කර කර යටත් කරගෙන තමන්ගේ රාජ්‍ය විශාල කරගන්න. ඔය වගේ සසරේ රැස් කරගත්ත කර්ම විපාක තමයි සාක්‍ය වංශිකයට මේ ආය කැරකිලා එන්නේ. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙන් නිහඬ වුණා. මේ කර්ම විපාකයක් උන්වහන්සේගේ නෑදෑ වුණත් ඥාතීන් වුණත් බුදුහාඳුරු කර්ම විපාකයක් උන්වහන්සේ නිහඬ වුණා. එදා විඩෝඩව රජ්ජුරුව මුළු සාක්‍ය ජනපදයම වට කරලා යුද්ධ ප්‍රකාශ කරා විශාල සේනාවක් අරගෙන ගිහිල්ලා. හැබැයි පිංහතුනි ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට සාක්‍ය වංශිකයන්ට යුතුකම ඉෂ්ටු කරලා තිබුණ. ඔවුන්ට ධර්මය දීලා බණ කියල සාක්‍ය ජනපදයට වැඩම කරලා දහම් දෙසලා බොහෝ පිරිසක් ඒ වෙනකොට සාක්‍ය වංශිකයන් අතර මාර්ග පල් ලබල හිටිය. ඔවුන් ධර්මය දියුණු කරනවා බුදු හාමුදුරුව ගැන පැහැදිච්ච සද්ධාවන්ත ධර්මී හැසිරෙන සාක්‍ය වංශිකය බොහෝ පිරිසක් ඒ වෙනකොට සාක්‍ය ජනපදය හිටිය. විඩෝඩව රජ්ජුරෝ සේනාවයි ඇවිල් ආවි දරගෙන යුද්ධ ප්‍රකාශ කළ පණවිඩයක් ඇරයා මම යුද්ධයට සූදානං මම ඇවිල්ලා ඉන්න ආවි දරගෙන එන්න මාත් එක්ක යුද්ධ කරා. සාක්‍ය වංශිකව රැස් වෙලා සාකච්ඡා කරා. ඒ අතර සාක්‍ය වංශිකයෝ දෙතුන් දෙනෙක් කිව්ව අපි කැමති යුද්ධ කරන්න. ඒ කියනකොට වැඩිහිටි සාක්‍ය වංශිකයෝ කිවා අපි කවුරුවත් ආයුධයක් අතට ගන්නෑ. අපි බුදුරජාණන් වහන්සේ නමකගේ ඥාති ලෝතුරා බුදු කෙනෙකුට ලේ ඥාතිකන් දක්වන පිරිසක් අපි. ඒ නිසා අපේ ආත්මාරක්ෂාව පිණිසාරි අපි ආයුධයක් අතට ගත්තෝ ඒක බුදුරජාණන් වහන්සේට අගෞරවය. ඒ වෙලාවෙ තමයි සාක්‍ය වංශිකයෝ යුද්ධ පටන් ගන්න කලින් තමන් ළඟ තිබ වටිනාම දේවල්. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ ඔබ දන්නවා චන්න ඇමතියාතේ මගුල් කඩු අරකෙස් වැටිය කපල අහසට විසිකරපු මගුල් කඩුවයි රාජ ආභරණ ටිකයි ආපහොයව්වා සුද්දෝදන රජතුමා ඇතුරු රාජිකය පිරිසට මේ ටික බාරදෙන් මං විමුක්තිය කරා ගියා කියලා දැනුම් දෙ. ඒවා සාක්‍ය වංශිකයන් සතුව තිබුණ තමන්ගේ පූජනය වස්තු හැටියට ආරක්ෂා කරගෙන ආපු වටිනාම දේවල් සාක්‍ය වංශිකයෝ සාක්‍ය කුමාරවරුන්ට දීලකිව මේ අරගෙන යන්න. කොහේ හරි ගිහිල්ල සද්ධාවන්ත රජ කෙනෙක් ලවා චෛත්‍ය ඉදි කරවන්න කිය මේවා තැන්පත් කළ මේවා පූජනීය දේවල් අපි මේකට මුණ දෙන්න අංබල ගිහිල්ල මේ බේර ගනිල්ල කියලා ඒ වටිනා දේවල් දීලා සමහරුන්ග නගරෙන් පිටත් කළා. මාර්ග පල්ලාබී බොහෝ පිරිසක් හිටිය. විඩෝඩ බ්‍රජ්ජුරෝ සේනාවත් එක්ක සාක් ජනපදයට කඩා පැනලා සාක්‍ය වංශිකයෝ අල්ලගෙන හන ඔබ සාක්‍යෙද්ද නැද්ද කියලාහන. බලන්න සාක්‍ය වංශිකයෝ ඒ වෙනකොට ඔවුන් මාර්ග පල්ලාබින් හිටිය බොරු කියන්න සුවාන් වෙච්චයි. ඒ වෙලාවට හිස නමලකි නොල් අපි ට්‍රුණ ශාක්‍ය අපි මේ තනකොළ ගස් වගේ ට්‍රුණ ශාක්‍ය කියලා හිස නමනු. එකන තමන් ඒ තරන් නිහතමානය කිය. බොරුවක් නොකයා එහෙම හිස නමනු. කපල කොටලා මරනවා. ඔය විදියට 60,000ක් සාක්‍ය වංශිකයන්ව කපලා කොටලා ලේ විලක් කරා කියන සාක්‍ය ජනපදය. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දි සාක්‍ය වංශිකව 60,000ක් විඩෝඩ ප්‍රජ්ජුරෝ කපලා කොටලා මුළු සාක්‍ය ජනපදයම ලේ විලක් කරලා දැම. සාක්‍ය වංශිකයෝ නෙමේ ආයුධයක් අතට අරගෙන තමන්ගේ ආත්මාරක්ෂාව පිණිසවත් යුද්ධ කරේ. ඒ අයි ධර්මය සිහිකරගෙන තුනුරුවන්ගුණ සිහිකරගෙන බොහෝ සාක්‍ය වංශික විදා මැරුම් කෑව. මාර්ග පල්ලාබින් දෙව්ලෝ බබලෝ ඉපදුනා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිත්ති. හැබැයි පින්වතුන විඩෝඩ රජ්ජුරුවන්ටත් ඒ කර්ම විපාකෙ දිට්ට දම්ම වේදනය විදිහටම විපාක දුන්න ආපහු තමන්ගේ රාජ්‍යයට එන්න ලැබුන්නෑ. සාක්‍ය වංශිකව 60,000ක් මරලා අවියාවිද ලේ තැවරිච් අවියාවිද මේ ඔක්කොම අරගෙන මහා වීරය වගේ ආපහුවෙනවා හරි අපි වැඩේ කරා යමල්ලා අපේ රාජ්‍යයට අපි මුන්ගෙන් පලිගත්තා කියලා
එදා ඇවිල්ල මහන්සියට අචිරවතී ගංගාවයිනේ මේ අවිආවිතර වතුරෙන් හෝදලා මේ ඇතුම් හෝදලා ලේ තැවරිච්ච ඇතුම් හෝදලා ගංගිවුර අයින එදා රාත්‍රී සැතපුුණා කූඩාරං හදාගෙන නිදාගත්තා ගමන බොහෝ දුරයි අද රාත්‍රී මෙතැන් නතරයම කියලා. මහා වරුසාාවක් ඈත ප්‍රදේශයකට ඇද හැරිලා ගගේ හිතාගන්න බැරි විදිහට වතුර බලාගනින් නැදි විශාල ජල කඳක් හරියට ගඟකින් සුනාමියක් මතුවෙනවාගේ විශාල ජල කඳක් ඇවිල්ලා. එදා රාත්‍රී අර නිදාගෙන හිටිය විඩුඩව රජ්ජුරුව ඇතුළු මුළු සේනාවම වතුර ගහගෙන ගිහිල්ලා මරණයට පත් වුණ හැමෝම මැරුම් කෑව. සාක්‍ය වන්සිකයම් මරන්න ගිය මුළු සේනාවම ගංවතුරකට අහු වෙලා මැරුම් කෑව ආපහු තමන්ගේ රාජ්‍යයට එන්න ලැබුන්නේ. දිට්ට දම්මවේදනියවයේ කර්ම විපාක ආපහු ඔවුන්ට විපාක දුන්න. කර්මය කියන්න මේ වගේ දෙයක්. තමන් යමක් වැපිරුවනන් ඒ වපුරට රස්සයන්න සමහරලාට මෙලව දිට්ට දම්ම වේදනය වස්සයෙන් ලැබෙන. සමහර වෙලාවට ඊළඟ ජීවිතය උපපච්ච වේදනය ඊළඟ ජීවිතය ලැබෙන. සමහරයට අපරාපරිය වේද නිවන් දකිනකම් විපාක ලැබෙන. හැම ආත්මිකම විපාක ලැබි නිවන් දකිනකල් සමහරුන්ටේ කර්ම විපාක පස්සෙන්ගෙන. ඒ නිසා පිංහතුනී දවේශය දැම් බලන්න බුදු හාමුදුරු වැඩයින්න නැත්. තමන්ගේ ඥාති පිරිස මැරුම් කෑවේ. අපි මේ බුදු හාදුරන්ගේ නෑයෝ කියලා කර්මයෙන් බේරෙන්ට බැරිවුණ. සසරේ තමන් රැස්කරගත්ත කර්ම තමන් අරගෙන යන. ඒ නිසා ඒ අය සසරි රැස්කරගත්ත කර්ම විපාක ඔවුන් නිව නිලාගත්ත ඒ විදිහට. බලන්න බුදුරජාණන් වහන්සේගේම මාමණ්ඩි සුප්‍රබුද්ධ රජ්ජුරු යසෝදරාවගේ තාත්ත දේවදත්ත තාත්ත පොලෝ පලාගෙන අපායට කිය. අපි මේ බුදු හාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න්න බැරිවුණ. ඒ නිසා කර්මී ගැන හැම වෙලාම හිතන්. ඔබට තරහක් දවේශයක් එනකොට යම් කිසි වචනයක් හරි ප්‍රකාශ කරන්න හිතනකොට හිතන්න මේක විපාකයක් මා කරයනවා. දවේශය කියන්න අකුසලයක්. ඒ දවේශය තුළ පිහිටලා ඔබ ප්‍රකාශ කරන හැම වචනයක් තුළම විතක්ක විචාර චේතනාව තුළ කර්ම සකස් වෙන. ඒවැ විපාක තමන් කරයන. ඒ තුළ රැස්කරගන්න ක්‍රියාවන්වල විපාක තමන් කරයනවා. ඒ නිසා පිංහතුනේ මෛත්‍රිය මේ දවේශයට ප්‍රතිවිරුද්ධව තියෙන එකම අවශ්‍යදේ තමයි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනායි. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය භාවේ තබ්බා බහුල වසයෙන් වඩන කෙනා ව්‍යාපාදස්ස පහනයි මේ ව්‍යාපාදය තරහාව දවේශය කේන්තිය වෛරය ප්‍රහාණය කිරීම පිණිසේක උපකාරවෙන්. ඒ නිසා පිංහතුනේ මෛත්‍රී වඩන්න බුදුරජාණන් වහස පෙන ඒක හරියට ගින්දරකට කුකුල් පිහාටක් කැල්ලුව වගේ දැන් හිතන්න ගින්දරක් පිච්චෙන රස්නි ගින්දරක් තියෙන කුකුල් පිහාටක් ලං කරන එතකොට කුකුල් පිහාට්ට මොකදවෙන් ඇකිලිලායම ඒ වගේ තමයි මෛත්‍රිය වඩනකොට දවේශ හිත තමා තුළ ඇකිලිලා යටපත්වෙන සම්පූර්ණ ප්‍රහාණය වෙන අනාගාමි වෙනකොට කෙලෙස් ප්‍රහාණය වෙනකොට ධර්මාවබෝධයක්ත් එක්ක තමයි කාමරාග පටිග සංයෝජනත් එක්කම ගැටෙන ගතිය මේ පටිගේ දවේශ සිත සම්පූර්ණයෙන් ප්‍රහණය වෙලා යන අනාගාමි වෙන. හැබැයි සෝවාන් වෙනකොට කාමරාග පටික ප්‍රහාණය නොවනට ඔහු කොයිම විදිහකටවත් අපායගාමි අකුසලයක් කරන්නේ. ඔහු පංච සීලේ තුළ දිවිහිමෙන් ආර්ය කාන්ත සීලේක පිහිටපු කෙනෙක්. ඒ නිසා ධර්මාවබෝධය ලබන කෙනා සෝවාන් වෙච්ච කෙනාගේ හිතේ ගැටීමක් ඇති වුණාට ඔහු අකුසලයකට වැටෙන මට්ටමට ඒක දුර දෙක ගෙනියන්නේ. තමන්ගේ හිතට වැරදි සිතුවිල්ලක් ආවත් ඒක ආදීනව සිහි කළ යටපත් කරගන්න. ආපස්සට ආයිතින් සංවරයේ පිහිටමින් තමන්ගේ අඩුපාඩු හදාගෙන ධර්මය කරයන. අන්නේ නිසා පින්වතුනි මේ හිත දිහා හොදට සිහියෙන් දකිින්. තින් අද දවස ඔබට මේ ධර්මානු ශාසනය අපි විශේෂෙන් පෙන්නල දුන්නේ. අපේ හිත තුළ තියෙන තරහව කේන්තිය අමනාපගම් අපි කෙන පටිග නිමිත්ත දවේශය තවත් වෛරය බද්ධ වෛර සමහරයව සංසාරික වෛර හැටියට දිකට යන. එතකොට මේ වගේ දිගට යන්නේ අර පුංචි දේ තමයි
මේක දළු දාලා නැගලා යන්නේ. සමහරලාවට ඇහෙන් දැකපු පුංචි නිමිත්තා. කනෙන් අහපු කවුරු හරි කියපු කේලමක් බොරුවක් එක්ක අහපු දෙයක් නාසයට දැනිච්ච දෙයක් දිවට දැනිච්ච දෙයක්. දැන් බලන්න අර බත් එකේ තිබ්බ වැලි කැටේ මිනි මැරුමකට දුර ගියේ. ඒ වගේ සම්පුංචි දෙයක් කවුරු හරි උසුළු විසුළු කරා. කවුරු හරි ඇඟේ හැප්පීගෙන ගියා. කවුරු හරි කියපු කේලමක් බොරුවක්. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න දක්ෂ නැත්නම් ඔබව මේ ද්වේෂ හිත ඔබව රූකඩයක් වගේ නටවලා ඔබ අපාය කරා දුගතිය කරා ඇදගෙන යන. ඒ නිසා හැම වෙලාම හිතන මේ ද්වේෂය නිසාම අයෝනිසෝ මනසිකාරය නිසාමං කොච්චර සසරේ දුගතිය වැටිල ඇද නිරේ වැටල ඇද අපාය වැටල ඇද. කොච්චර රණ්ඩුවල පැටලිලා ගුටි කාලා බැනුම් අහලා පිහි ඇනුම් කාලා බිලි කැපුම් කාලා කොච්චර පොළු පාරවල් කාලා හිරේ ලැක සසරි කොච්චර දුක්විඳ ලැද්ද මේ දවේශය පාලනය කරගන්න බැරිවීම නිසා. අන්නේ විදිහට දවේශය ආදීනව සිහි කරමින් මෛත්‍රියම දියුණු කරගනිමින් මෛත්‍රියම බලවත් කරගනිමින් හිත රැකගන්න දක්ෂවේ. තියමනම් පින්වතින ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ හිත රැකගෙන මෛත්‍රිය දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ධර්මානු ශාසනාවෙන් මේ ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ කළම්ම ටෙලිවිසන් මේ සඳහම් විකාශයේ මේ උතුම් දායකත ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ගලගෙදර රබුක්කන පාරේ නොම්බර 180 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පවුල් සෞඛ්‍ය සේවා හෙද නිලධාරිණී කමලා පෙරේරා මහත්මිය එතුමියගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයෙන් අද දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒවගේ මේ තුමියගේ අරමුණ තමයි මිය පල්ලෝගේ පරම්පරාගත ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. නැසීගිය පියාණන් වන ED රාජකරුණා මහත්මා මෑණියන් වන WD රාජකරුණා මහත්මිය තම සැමියා වන KA පෙරේරා මහත්මා දියණිය වන දිස්නා පෙරේරා මහත්මිය කල්‍යාණ මිත්‍ර නන්දා විජේසිංහ මහත්මිය ඇගේ පුත් විජේසිරි ප්‍රේමතිලක මහත්මා බෑනාවන සුරවීර මහත්මාගේ නැසීගේ මෑණියන් වැඩිමහල් සොහයුරිය වන ED විමලාවතී රණසිංහ මහත්මිය හෙද නිලධාරිණී ආර්යවතී මහත්මිය අනුලා ගුණවර්ධන මහත්මිය ඇයගේ එකම පුතනුවන් වූ සම්පත් ගුණවර්ධන මහත්මා සහෝදර ED ගුණ සිංහ මහත්මා ඇතුරු නමින් මිය පරලෝගිය සියලූම ඥාතී. ති මේ නම් සඳහන් කරපු සියලු ඥාතීනුත් ඔබ බණහප ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලෝගිය සියලු ඥාතීනුත් මේ නම් සඳහා කරපු සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපුවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කෙල සාදු කියල පින් දෙන්න. ඒ වගේම ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් මෙත් කාරය මණ්ඩලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මය ශ්‍රවනය කරපු හැම දෙනාමත් දායකත්ති දැරුව පිංහතුන් ඇතුළ ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සූපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රාවක ගුණගරුක සදහැවත් සුපින්වතුනි, මෙත් සිතින් ශ්‍රවණය කරන්නට මෙත් සදහම් දේශනා
උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් සදහම් දේශනාවකයි ඔබ පුරා හෝරාවක කාලයක් තුරාවටම ශ්‍රවණය කරන්නට යෙදුනේ. දම් ඇසූ පෙනෙන් උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඔබත් අපත් හැමදෙනාත් බලාපොරොත්තු වන උතුම් ජීවිත අවබෝධයම සාක්ෂාත් කරනට සියලු දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා සම්පන්න ඔබ වෙනුවෙන් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්ම අනුකූලව සුගම්‍යව සිද්ධ කළා වූ අප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැමදෙනාම අප හැමදෙනාගේ ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාව සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්වතුනි අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවල පුරා විසිරී සිටින හැමදෙනාටම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙමින් මෙත් සදහම් විකාශයේ ගුවන් අවකාශය සසා ගනිමින් සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ ගලගෙදර රඹුක්කන පාරේ නම්බර 180 නිවසේ පදිංචි කමලා පෙරේරා මහත්මිය විසින්. ඒ පවුලේ හැමදෙනාටම සුජීවත්ව සිටින හැමදෙනාටම නිදුක් නිරෝග භාවයෙන් වේවායි ප්‍රාර්ථනා කරනවා. 80 වන ජන්මදිනය සිහිපත් කරන කමලා පෙරේරා මහත්මියටත් නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් භවයකදී කෙටි සහගත ප්‍රතිපදාවෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම ඒ හැම දිනාටම සියලු දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනින් සමුගන්නේ මෙත් සදහම් දේශනා උතුම් ධර්ම ශ්‍රවණය ඔබට සල්සා දීමේ බලාපොරොත්තු වෙමින් නැවතත් මුණ ගැහිමට බලාපොරොත්තු ඔබට ලබා දෙන ගමන්ම ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.